समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तो सग्गमुक्कदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स අසුභානුපස්සී භික්ඛවේ කායස්මින් විහෙරත ආනාපාන සතිච්ච වූ අඤ්ඤත්තං පරිමුඛං සුපට්ඨිතා හෝතු සබ්බ සංඛාරේසු අනිච්ඡානුපස්සිනෝ විහෙරත අසුභානුපස්සීනං භික්ඛවේ කායස්මින් විහෙරතං යෝ සුභාය ධාතුයා රාගානුසයෝ සෝපහීයති ආනාපාන සතියා අඤ්ඤත්තං පරිමුඛං සුපට්ඨිතාය යේ බාහිරා විතක්කාසයා විඝාත පක්ඛිකා තේන හොන්ති සම්බ සංකාරේසු අනිච්ඡානුපස්සීනං විහෙරතං යා අවිජ්ජා සාපහීයති යා විඤ්ඤා සා උප්පජ්ජති ශ්‍රද්ධාවන්ත පින්වත්නි පින්වත් සියලු දෙනාගේම සූදානම තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝසතට කරුණාවෙන් දේශනා කොට වදාළ ධර්මස්කන්ධයෙන් ස්වල්ප මාත්‍ර ධර්ම කාරණා කීපයක් නමුත් මේ සීමිත වේලාව ඇතුළේ දේශනා කරවාගෙන තමන් ධර්ම ශ්‍රවණය කිරීමටත් ධර්ම දානයක් විදිහට මේ දේශනාව
ප්‍රඥා රූපවාහිනිය ඔස්සේ ලොව පුරාම විසුරුවා හැරීමටත් සූදානම් වන මොහොතයි. ලොව පුරාම ඉන්න සදහැවතුන් වෙනුවෙන් අද මේ උතුම් ධර්ම දානය සිදු කරලීමේ දායකත්වය දරමින් කටයුතු කරන්නේ අංක 465 ජේ මාකොළ දකුණ පදිංචි පින්වත් නන්දසේන මහත්මාණන් සහ එම මහත්මියගේ දරුවන් විසින් මේ දේශනාවේ පින්වන්ත දායකත්වයේ දරමින් කටයුතු කරනවා. පින්වත්නි, ලෝව පුරා ඉන්න සදහැවතුන් අරමුණු කරගෙන උතුම් ධර්ම දානයක් සිදු කරන මේ මොහොතේ අපි සියලු පුණ්‍යානුමෝදනාවන් ධර්ම දේශනාව අවසානයේදී පමනක් කරමු. බොහෝ දිනාට යහපත පිණිස දේශනාවම ආරම්භ කරමු. හැමට සුවසේ ධර්මය අවබෝධ වේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් කවුරුත් ධර්ම ශ්‍රවණය කරමු. පින්නතුනි, අද මාතෘකා කළ සූත්‍ර දේශනාව අපිට ඊටාම වැදගත් වටිනා මාර්ගයක් පෙන්වන දේශනාවක්. දේශනාව ඊටාම කෙටි. එසේ වුවත් වටහාගත යුතු කාරණා බොහොමයි. මේ දේශනාව සඳහන් වෙන්නේ පින්නතුනේ සූත්‍ර පිටකයේ කුද්දක නිකායේ. කුද්දක නිකායේ සකස් වෙන්නේ පොත් 15කින්. ධම්මපදය, උදාන ගාථා, තේර ගාථා, තේරී ගාථා, පේතවත්තු, විමානවත්තු ආදී විදිහට. ඒ පොත් 15න් එකක් තමයි පින්නතුනි ඉතිවුත්තක පාළි කියලා කියන්නේ. ඒ ඉතිවුත්තක පාළියේ ඒකක නිපාතය, දුක නිපාතය, තික නිපාතය, චතුක්ක නිපාතය කියලා නිපාත 4ක් තියෙනවා. එයින් මේ දේශනාව අයිති වෙන්නේ තික නිපාතෙට. තික නිපාතයේ සූත්‍රයක් තියෙනවා. සූත්‍රයේ නම තමයි පින්නතුනේ අසුභානුපස්සී කියන සූත්‍රය. මොකද්ද සූත්‍රයේ නම? අසුභානුපස්සී සූත්‍රය. සූත්‍ර පිටකයේ කුද්දක නිකායේ ඉතිවුත්තක පාළියේ තික නිපාතයේ අසුභානුපස්සී කියන සූත්‍රය. තථාගත බුදුරජාණන් වහන්සේ අවවාද කරනවා පින්නතුනේ අසුභානුපස්සී භික්කවේ කායස්මින් විහෙරත. මහණෙනි, කයෙහි අසුභය අනුව බලමින් වාසය කරව්. මේක හරි වැදගත් දෙයක්. විහෙරත බුදුහාමුදුර අවවාද කරන්නේ එහෙම. විහෙරත කියන්නේ වාසය කරව්. කොහොමද වාසය කරන්න කියන්නේ? කයෙහි අසුභය දකිමින් වාසය කරව්. කයෙහි අසුභය බලමින් වාසය කරව්. වාසය කරව් කියනකොට මේක බුදුරජාණන් වහන්සේ පින්වත්නි කරන අනකිරීමක්. අවධාරණාර්ථයෙන් තමයි පින්වත්නි මේක දේශනා කරලා තියෙන්නේ. කියන්නේ අවධාරණය කරනවා. කයෙහි අසුභය දකිමින් වාසය කරව්. කරව් කියලා කිව්වහම කරනවද නැද්ද, ලබන මාසේ කරනවද, කරන්න ඕනද, ඔය එකක්වත් හිතන්න බෑනේ. කරව් කිව්වම ඒක කරන්නම වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේගේ මෙහෙම කරන අවධාරණයක් පවා ඉක්මවනවා නම් යම් ශ්‍රාවකෙක්, ඒ ශ්‍රාවකයා බුදුන් සරණ ගියා වෙන්නේ කොහොමද කියන එක ආපහු වාරයක් සිහි කරලා හිතලා බලන්න වටිනවා. මොකද බුදුරජාණන් වහන්සේ මේ කරන අවවාදය බොහෝම බැරෑරුම්. මහණෙනි, කයෙහි අසුභය දකිමින් වාසය කරව්. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ අසුභය ගැනම කියනවා, දුක ගැනම කියනවා,
මේ බුදු දහම හරි ඍණාත්මකයිනේ කියලා කෙනෙකුට කියන්න පුළුවන්. එහෙම කියන අය ඉන්නවා. දුක ගැන කියනවා, අසුබය ගැන කියනවා, පිළිකුල ගැන කියනවා. මේ බුදු දහමේ කතා කරන්නේ ඍණාත්මක පැත්තනේ කියලා. පින්වත්නි, අපි හිතමු ඒක එහෙමයි කියලා. පින්වත්නි, මේ ලෝකයේ කෙනෙක් මරණයට පත්වෙන්නේ නැත්තම් අපිට මොනවා කියන්න බැයිදනේ? ඍණාත්මක දේ නෙවෙයි, ධනාත්මක දේ නෙවෙයි. උපන්න සත්වයා මැරෙන්නේ නැත්තම් පින්නොතනේ අපිට මොනවා කිව්වත් කමක් නැහැනේ. උපන්න මිනිස්සයා පින්නතුනේ වයසට යන්නේ නැත්තම් අපිට මොනවා කිව්වම් මොකද? ඍණාත්මක දේ වුණත් ධනාත්මක දේ වුණත් නේ. නමුත් පින්වත්නි, උපන්න සත්වයා මැරෙනවා නම් පින්වත්නි, බුදුරජාණන් වහන්සේ කළේ ඒක නොසඟවා දේශනා කරපු එක. අපි හිතමු බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙලා දේශනා කරනවයි කියලා උපන්න සත්වයා මැරෙන්නේ නැහැ කියලා. අපි හිතමු නිකමට එහෙම දේශනා කරනවා කියලා. ඉතින් උපන්න සත්වයා මැරෙන්නේ නැහැ කියලා දේශනා කළා කියලා උපන්න සත්වයා මැරෙයිද නොමැරෙයිද? උපන්න සත්වයා මැරෙනවා. එහෙනම් බුදුරජාණන් වහන්සේ උපන්න සත්වයා මැරෙනවා කියලා කිව්ව හින්දා උපන්න සත්වයා මැරුණද? නැත්නම් උපන්න සත්වයා කොහොමද මැරෙන හින්දා මැරෙන බව බුදුහාමුදුරුවෝ දේශනා කළාද? ඔය දෙකෙන් මොකක්ද උනේ? බුදුහාමුදුරුවෝ මැරෙනවා කියලා වදාළ හින්දා මැරුණද? මැරෙන හින්දා පින්වත්නි මැරෙනවයි කියලා දේශනා කළාද? මැරෙන හින්දා බුදුහාමුදුරුවෝ දේශනා කළා. මේ ලෝකේ බුදුහාමුදුරුවෝ පහළ වෙලා දේශනා කරනවම කියලා හිතමුකෝ පින්නතුනේ. වයසට යන්නේක හරි සැපයක් කියලා. වයසට යන්නේක හරි සැපයක් කියලා දේශනා කරනවා කියලා. දැන් ඔබ වයසට යනවද නැද්ද? වයසට යනවනේ. මේ ඔරලෝසුවක් දිහා මොහොතක් බැලුවොත් ඒ තප්පර කටුව දුවන්නේ ඔබේ තරුණකමට ගිනි තියාගෙනනේ. නේ? වේගෙන් තප්පර කටුව දුවනවා. ඒ තප්පර කටුව දුවන දිවිල්ලේ තරුණකම ගිනි ගන්නවද නැද්ද? තරුණකම ගිනි ගන්නවා. ජීවත් වෙන්න තිබිච්ච කාලේ ගිනි ගන්නවද නැද්ද? ගිනි ගන්නවා. S2 පෙනීම ගිනි ගන්නවද නැද්ද? ඈ? S2 පෙනීම ඇවිලිලා යනවා. කන් දෙක ඇහෙන එක ගිනි ගන්නවා. හැමේ පාට ගිනි ගන්නවා. කොණ්ඩේ කළු පාට ගිනි ගන්නවද නැද්ද? ගිනි ගන්නවා. දත් ටිකේ හයිය ගිනි ගන්නවා. ඇඟේ හයිය ගිනි ගන්නවා. හිතේ හයිය ගිනි ගන්නවද නැද්ද? ඒත් ගිනි ගන්නවා ඉතින්. මේ තප්පර කටුව දුවන දිවිල්ල නිකන් දුවනව නෙමෙයි. මේ හැම දෙයක්ම දවාගෙන පුච්චගෙන මේ දුවන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කියලා හිතමුකෝ අපි පහළ වෙලා උපන්න සත්වයා වයසට යන එක හරි සැපයි කියලා. ඇත්තටම ඔය ඇත්තෝ වයසට යනකොට සැපට තියෙයිද? ඈ? සැපේ තියෙද දුකයිද? ඒක දුකයි. බුදුහාමුදුරුවෝ මොන සැපයි කියලා දේශනා කළා කියමුකෝ. දේශනා කළත් ඉතින් දුක දුකම තමයි විඳිනකොට. කියන කෙනාට කොහොම කියන්න බැයිද පින්වත්නි? විඳින කෙනානේ ඒක දන්නේ. අපි හිතමු පින්වත්නි ලෙඩ වෙන එක හරි සැපයි කියනවා. එහෙම ශාස්ත්‍රවරයෙක්
ලෝකෙ පහළ වෙලා දේශනා කරත් කවදාකවත් ලෙඩ සැපක් වෙයිද? ලෙඩ කියන එක දුකම තමයි. ප්‍රියයන් වෙන් වෙලා යන එක පින්වත්නි සැපයක් වෙලා තියේද පින්වතුනේ සැපයි කිව්වා කියලා? නෑ, ඒක දුකම තමයි. එහෙනම් හොඳට මතක තියාගන්න බුදුරජාණන් වහන්සේ ධනාත්මක නොවෙනව නෙමෙයි, ඍණාත්මක වෙනව නෙමෙයි. බුදුරජාණන් වහන්සේ ලෝකයා මුලා කළේ නෑ. මෙච්චර මුලා වෙලා ඉන්න ලෝකෙ තවත් මොනව මුලා කරන්නද ආයි? නේ. බුදුහාමුදුරුවෝ ඒ ලෝකයා මුලා කළේ නෑ පින්වත්නි. බුදුරජාණන් වහන්සේ දුක දුක හැටියටම පෙන්වුවා. දුක දුක හැටියටම පෙන්වුවා. දුක දුක හැටියටම පෙන්වුවේ ඇයි? ඔය දුකෙන් ගැලවෙන්න පුළුවන් හින්දා. ඉතින් ධනාත්මකයිද ඍණාත්මකයිද? ධනාත්මක කියන්නේ දුක වහගෙන දුකේ බැහැගන්න එක නම් ලෝකෙට පුරුදු වෙඩේනේ දුක වහගෙන දුකේ බැහැගන්නවා. නෑ නෑ දුක සැපයි 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 කියලා ගන්නවා. ඒකල ඒ දුකේම බැහැගන්නවා. ඒකද ධනාත්මකකම කියන්නේ. නැත්තම් දුක අඳුනගෙන ඒ දුක නැති කරලා සැපයට පැමිණෙන එක ධනාත්මක කියන්නේ. බුදුහාමුදුරුවෝ පෙන්වුවේ ඒක. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ලෝකේ දුකක් හැදුවා නෙමෙයි, තියෙන දුක නොසඟවා දේශනා කළා. ඒ දුක අත්තරින්න ඕන නිසා, ඒ දුක අත්තරින්න පුළුවන් නිසා, ඒ දුකෙන් නිදහස් වෙන්න පුළුවන් නිසා. වෛද්‍යවරයෙක් පින්නතුනේ යම් රෝගියෙකුගේ රෝගය අඳුනාගෙන ඒ රෝගය නොසඟවා කියනවා නම්, හැබැයි ඒ රෝගය සුව කරගන්න පුළුවන් කියලාත් කියනවා නම්, ඒ වෛද්‍යවරයා පින්නතුනේ ධනාත්මකද ඍණාත්මකද? ඔහු ධනාත්මකයි. ඔහු රෝගය හරියටම අඳුනගත්තා. රෝග නිදානය අඳුනගත්තා. සුව කරන්න පුළුවන් බව ප්‍රත්‍යක්ෂ කරගත්තා. සුව කරන්න අවශ්‍ය වැඩපිළිවෙල පටන් ගත්තා. ඒ නිසා මතක තියාගන්න බුදුරජාණන් වහන්සේ ඇත්ත නොසඟවා ලෝකයාට දේශනා කළා. ඒ නිසා මේ අසුබය ගැන මෙනෙහි කරන්න, අසුබය වඩන්න කියලා කියන්නේ පින්වත්නි අපිව ඍණාත්මක කරන්න නෙවෙයි. අපිව දුකට ඇදලා දාන්න නෙමෙයි, දුකින් මුදන්න. එතකොට අසුභානුපස්සී භික්කවේ කායස්මින් විහෙරත බුදුහාමුදුරුවෝ පළවෙනි කරන අවවාදය තමයි මොකද්ද? මහණෙනි කයේ අසුභය බලන්න කිව්වා. මහණෙනි කයෙහි අසුභය දකිමින් වාසය කරව්. දැන් කයේ අසුභය කියන්නේ මේක ගැටෙන්න උවමනා නැහැ. මොකද බුදුරජාණන් වහන්සේ නැති අසුභයක්, එහෙමත් නැත්නම් බුදුරජාණන් වහන්සේ සුබ දේ අසුබ හැටියට මෙනෙහි කරන්න කිව්වා නෙමෙයි. බුදුහාමුදුරුවෝ මේ දේශනාවේදී සුබ දේ අසුබ ලෙස මෙනෙහි කරන්න කිව්වා නෙමෙයි. බුදුරජාණන් වහන්සේ අසුබයක් හැදුවත් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ වදාළේ තියෙන අසුභය නුවණින් විමසන්න කිව්වා විතරයි. දැන් කර්මයෙන් මේකේ හැදිලා ඉවරයි. මේ කයේ අසුභය බලන්න කිව්වා. දැන් කයේ අසුභය බලන්න පුළුවන් පින්වත්නි කොට්ඨාස භාවනාව වශයෙන්. මොකද්ද කොට්ඨාස භාවනාව කියන්නේ? කුණප කොට්ඨාස. කේස්, ලොම්, නිය, දත් ආදී වශයෙන් මේ ශරීරයේ බාහිර වූද අභ්‍යන්තර වූද පින්වත්නි සියලුම ශරීර කොටස් නුවණින් විමසා බලන විමසා බැලීම. තවත් අසුභය වඩන්න පුළුවන් මලමිනියක් මුල් කරගෙන මලමිනියක් දිහා බලලා ඒ මලමිනිය දවස් 2 3 4 ගත වෙනකොට මේ මලමිනියට සිද්ධවන්නා වූ විපරීතයන් දිහා බලලා මේ කයේ පවතින తත්වය මටත් උරුමයි, මටත් මේක වෙනවා කියලා පින්වත්නි කෙනෙකුට
අසුබේ වඩන්න පුළුවන්. දැන් අතීතයේ පින්නතුනේ මලකඳක් ගෙදරක දවස් 3ක් 4ක් තියාගන්නේ ඔන්න ඔය පරමාර්ථය ඉෂ්ට කරගන්න. මොකද්ද පරමාර්ථය? අතීතයේ අද වගේ පින්නතුනේ එම්බාම් කිරීමක් නැහැ. ඒ නිසා මිනිස්සු අර මලකඳ එම්බාම් නොකරම පින්නතුනේ ගෙදර තියාගන්නවා දවස් 3ක් 4ක්. මොකක් වෙනවද මේකට? දැන් මේ මැරුණේ අම්මා වෙන්න පුළුවන්, මේ මැරුණේ තාත්තා වෙන්න පුළුවන්, මේ මැරුණේ දරුවා වෙන්න පුළුවන්. කාගේ වුණත් මලකඳ දවසක් යනකොට, දෙකක් යනකොට, තුනක් යනකොට, හතරක් යනකොට මේ මලකඳට වෙන විනාශේ පින්වතුනේ තමන්ගේම ඇස් දෙකෙන් දකින්න. තමන්ගේම ඇස් දෙකෙන් දකින්න. මේ ලෝකේ මලකඳ කෙරෙහි පවා පින්වත්නි තමන්ගේ මව් දකින්නවා ලෝකයේ අනුවන සත්වයා. දැන් කෙනෙක් මැරුණාට පස්සේ කවුරුවත් පින්වත්නි කියන්නේ නෑනේ මේ අපේ අම්මා නෙමෙයි කියලා. මේ අපේ තාත්තා නෙමෙයි කියලා. මේ මගේ සහෝදරයා නෙමෙයි කියලා. ඒ අම්මා කර්මානුරූප පරිද්දෙන් ඒ වෙනකොට උපතකටත් ගිහිල්ලා ඉවරයි. කර්මානුරූප පරිද්දෙන් ඒ තාත්තා උපතකටත් ගිහිල්ලා ඉවරයි. එතකොට මෙතන මොකද්ද තියෙන්නේ? නයි ගිහිල්ලා ගලවලා දාපු හැව විතරක් තියෙනවා. ඒ හැවෙන් ණය දකින්න පුළුවන්? බෑ. එතකොට අද අපි මේ ලක්ෂ ගාණක් වියදම් කරන්නේ මොකේද? සර්පේකුගේ හැවකටනේ. නේද පින්වත්නි? මලකඳක් කියලා කියන පින්වත්නි මේ කය සර්පේකුගේ හැව වගේ. මේක අත්හැරලා මේක අත්හැරලා ඒ යන කෙනා තමන් කළ කර්ම අනුව යන ගමන යනවා. එතකොට මෙහි තියෙන්නේ නිකම්ම නිකන් හැවක්. ඒ ඇත්ත අපි තේරුම් ගන්න ඕන පින්වත්නි. එතකොට ඒ මලකඳ අතීතේ තියෙනකොට පින්නතින් මලකඳ කෙරෙහි පවා මිනිස්සු දකින්නවා අම්මා තාත්තා සහෝදරයා දුව පුතා කියලා මලකඳ කෙරෙහි පවා දකින්නවා. හැබැයි දවසක් ගත වෙනකොට මේ මලකඳ විකෘති වෙන්න පටන් ගන්නවා. දවස් දෙක ගත වෙනකොට විකෘති වෙන්න පටන් ගන්නවා. තවත් දවස් 3-4 යනකොට අර මුල් දවස්වල තිබිච්ච ඇල්ම, මුල් දවස්වල තිබිච්ච බැඳීම, මුල් දවස්වල තිබිච්ච කැමැත්ත මොකද වෙන්නේ? නැති වෙලා යනවා වෙනත්. හිතේ කැමැත්තත් අත් අරගෙනමයි මලකඳ සොහනට අරන් යන්නේ. මලකඳ කෙරෙහි තියෙන හිතේ ඇල්ම, හිතේ ආසාවත් දුරු කරගෙනමයි මලකඳ සොහන කරා අරන් යන්නේ. අද තත්ත්වයේ මීට වඩා ටිකක් වෙනස්. අද පින්වත්නි මිනිස්සෙක් ඉන්න කාලෙට වඩා හැඩවැඩ කරන්න පින්වත්නි මරුණා. ඒ වෙනුවෙන් කොච්චර වියදම් කරනවද? ඒ මලකඳ එම්බාම් කරපුවම පින්නතුනේ සමහර අවස්ථාවකදී ජීවත් වෙන මිනිස්සෙක් ජීවිතේට ගාපු නැති ක්‍රීම් වර්ග, පවුඩර් වර්ග ගාලා තමයි මලකඳ සරසන්නේ. දැන් වෙනද අර එම්බාම් නොකල මලකඳ දකින්නකොට පින්වත්නි මිනිස්සුන්ට සිහිනුවන ඉපදුනා මමත් මේ ස්වභාවය උරුම කරගත්තු කෙනෙක් නේද කියලා වටහාගෙන මලකඳ කෙරෙහි තියෙන ඇලීමත් දුරු කරගෙන තමයි සොහනට අරන් ගියේ. නමුත් අද වෙනකොට අපි මැරිච්ච මිනිස්යාගේ මලකඳත් පින්වතුනේ නොඇලීමට නොව ඇලීමට කාරණයක් කරමින් ඉන්නවා. අසුභය සඳහා වූ කර්මස්ථානය, අසුභය සඳහා වූ මේ කමඨහන අද අපිට අසුභය පිණිස නොව
සුභ වූ කාරණයක් බවට පත් වෙලා තියෙනවා මලකඳ. ඒ මලකඳ ටිකක් හරි වෙනස් වුණොත් දුර්වර්ණ වුණොත් සමහර අය හරියට මේ කටයුත්ත කරලා නැහැ කියලා මල් ශාලාවට පවා පින්නතුනේ චෝදනත් කරනවා. මෙරිච්ච මිනිස්සේ කොහොම හැඩ කරන්නදනේ? නමුත් ලෝකයා එහෙම දෙයක් බලාපොරොත්තු වෙනවද නැද්ද? බලාපොරොත්තු වෙනවා. නොඇලීම සඳහා කමටහන වෙච්ච මලකඳ ඇලීමට හේතු හදන එකක් බවට අපි පත් කරමින් ඉන්නවා. නික්මීමට කර්මස්ථානයක් වෙච්ච මලකඳ අද අපිට කාම වස්තුවක් වෙමින් තියෙනවා. කොච්චර අපි ධර්මයෙන් ඈතයිද? ওই කාරණා අනුව ඉතින් බුදුරජාණන් වහන්සේ හැම වෙලාවෙම මෙනෙහි කරන්න කියනවා අසුභය. අසුභය මෙනෙහි කරන්න. ඒක අර කොට්ටාස භාවනාව වශයෙන් වෙන්නත් පුළුවන්. මොකද වෛද්‍යවරයෙකුට පින්නතුනේ තමන්ගේ යම්කිසි කෙනෙක්ගේ කයේ සියලුම කොටස් ගලවලා එළියට එරම් පින්නතුනේ විමසන්න බෑනේ. හැබැයි බුදුහාමුදුරුව අපිට දේශනා කරන්නේ තමන්ගේ සැත්කම තමන්ම කරන්න කියලා. තමන්ගේම ශල්‍ය කර්මය තමන්ම කරන්න. මොකද්ද ශල්‍ය කර්මය? තමන්ගේ අභ්‍යන්තරික බාහිර සියලු කොටස් එකින් එක වෙන් කරලා හොඳට පරීක්ෂා කරන්න ඒ නුවණින්. එතකොට කොට්ටාස භාවනාව හෙවත් පිළිකුල් භාවනාව හැටියට වඩන්නේ ඒක නෙවෙයිද? ඇතුළාන්තයේ තියෙන පින්වත්නි මේ ශරීරයේ තියෙන කෙස් ටික, ලොම් ටික, නිය ටික, දත් ටික, සම, වකුගඩුව, හදවත, අක්මාව ඔය එක කොටස් නුවණින් මෙනෙහි කරන්න කියනවා. ශල්‍ය කර්මයක් නෙවෙයිද? ලොකු ශල්‍ය කර්මයක්. ඒ ශල්‍ය කර්මය අවසානයේදී ඇති වෙලා තියෙන පිළිකාවක් තියෙනවා. ඒ පිළිකාව අයින් කරගන්න ඕන, දුරු කරගන්න ඕන, නැති කරගන්න ඕන. මොකක්ද ඒ පිළිකාව? මේ කුණු වූ ඕජාවාදී වැగిරෙන්නා වූ ශරීරය මුල් කරගෙන සත්වයට ඇති වෙලා තියෙනවා පින්නතුනේ රාගයක්, ඇලීමක්, පිළිකාවක්. අන්න ඒක දුරු කරගන්න ඕන. එතකොට බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරන පළවෙනි අවවාදය තමයි අසුභානුපස්සී භික්කවේ කායස්මින් විහෙරත. මහණෙනි කයෙහි අසුභය දකිමින් වාසය කරව්. කයෙහි අසුභය දකිමින් වාසය කරන්න කිව්වා. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දැන් මේ කයෙහි අසුභය තියෙන දෙයක්. අපි ඒ අසුභය තමයි විටක සුභ සංඥාවෙන් හඳුනාගන්නේ. ඒ කියන්නේ මේ කයේ තියෙන පිළිකුල්කට හේතු අසුභ දේ තමයි අපි හොඳයි කියලා සතුටින් පිළි අරගන්න. ඒක රැවටිල්ලක්ද නැද්ද? ඒක මුලා වීමක්. කමුලා වීමක්. ඊළඟට බුදුහාඳුරෝ දේශනා කරනවා ආනාපාන සතිචවෝ අජ්ජත්තං පරිමුඛං සූපට්ඨිතා හෝති. දැන් කිව්වා කයේ අසුභය දකිමින් වාසය කරන්න. ඊළඟට කියනවා ආනාපාන සතියද අභ්‍යන්තරයෙහි මනාව පිහිටාවා. ඒ කියන්නේ මනාව පිහිට ගන්න කිව්වා. මොකද්ද? ආනාපාන සතිය. ආනාපාන සතිය කියලා කියන්නේ ආශ්වාස ප්‍රශ්වාසයේ පිළිබඳව පින්වතුනේ සිහිය පැවැත්වීමෙන් සිහිය බලවත් භාවයට පත් කිරීම. ආනාපාන සතිය කියන්නේ ඒක. එතකොට අසුභයත් වඩව් කිව්වා. ඒ අසුභය වඩන අතරේ ඊළඟට තමා තුළ මනාව දියුණු කරගන්න කිව්ව මොකද්ද? ආනාපාන සතිය. ආනාපාන සතිය.
ආනාපාන සතිය කියන්නේ ඊටාම ශාන්ත වූ ප්‍රණීත වූ භාවනා කර්මස්ථානය. සිහිය බලවත් කරන එක තමයි ප්‍රධානම කාරණය. සිතකට පිහිට වෙන්නේ සිහිය පින්නතුනේ. සිතට පිහිට වෙන්නේ සිහිය. සිහිය නැති සිත සිහිය පිහිට කරගත්තු නැති සිත පින්වත්නි විනාශ වෙන හිතක්. විපතට පැමිණෙන හිතක්. නරකට නපුරට අහු වෙන හිතක්. මොකද්ද? සිහිය නැති හිත. ඒ නිසා ආනාපාන සතියත් වඩන්න කියනවා. තුන්වෙනියට කියනවා පින්වත්නි වඩන්න කියලා සබ්බ සංඛාරේසු අනිච්ච සංඥා. සබ්බ සංඛාරේසු සියලු සංස්කාරයන්හි අනිච්චානුපස්සිනෝ විහෙරත අනිත්‍ය දකිමින් වාසය කරව්. පළවෙනි දේ මොකද්ද? කයෙහි අසුභය දකිමින් වාසය කරව්. ඒ වාසය කරන අතර ආනාපාන සතියද සම්පූර්ණ කරගන්නට ඕන. ඊළඟට කියනවා සබ්බ සංඛාරේසු සියලු සංස්කාරයන්හි. මොනවද මෙතන සංස්කාර කිව්වේ? පින්නත් මෙතන සංස්කාර කිව්වේ ඇතමෙක් මේ හිතනවා ගේ දොර යාන වාහන ආදී. ඒවා සංස්කාර නෙවෙයි. ඒවට කියනවා සංඛත ධර්ම කියලා. ඒවට කියන්නේ සංඛත ධර්ම. සංඛත ධර්ම කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් හටගත්තා වූ දේවල් වලට. හේතු ප්‍රත්‍යයෙන් හටගත්තා වූ දේවල් වලට තමයි සංඛත ධර්ම කියන්නේ. එතකොට සංස්කාර කියන්නේ මොනවටද? සංස්කාර කොටස් තුනයි. පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, ආනිඤ්ඤාභි සංඛාර. සංඛාර වලින් කරන්නේ සංස්කරණය. සංස්කාර වලින් කරන්නේ මොකද්ද? සංස්කරණය කරන එක. එතකොට පින කියන්නේ සංස්කාරයක්. පින්වත්නි පිනෙන් උපදින්නේ සැපයද දුකද? සැපය. පින සංස්කාරයක් නම් සබ්බේ සංඛාරා අනිච්චානි. සියලු සංස්කාර නිට්ටය නැහැ, අනිත්‍යයි. එහෙනම් පින සංස්කාරයක් නම් සංස්කාර නිට්ටය නැත්නම් අනිත්‍යයි නම් ඒ පින නැමැති සංස්කාරයෙන් උපදින්නා වූ සැපය නැමැති ඵලය නිට්ටයද අනිත්‍යද? ඒකත් අනිත්‍යයි. ඇයි? ඒ සැපේ උපද්දවන පින අනිත්‍ය නිසා. ඒ පින අනිත්‍යයි නම් ඒ පිනෙන් උපදින මොන සැපතත් අනිත්‍යයි. ඊළඟට අපුඤ්ඤාභි සංඛාර පව්. ඒකත් සංස්කාරයක්. පාපේ කියන්නේ සංස්කාරයක්. ඒ සංස්කාරයත් නිට්ටයද අනිත්‍යද? අනිත්‍යයි. එහෙනම් පව උපද්දවන්නේ දුක් විපාකයක්ද සැප විපාකයක්ද? දුක් විපාකයක්. එහෙනම් ඒ දුක් විපාකයක් නිට්ටයද අනිත්‍යද? ඒකත් අනිත්‍යයි. පින්වත්නි හොඳට බලන්න. එතකොට පිනත් නිට්ටය නැහැ. පින නිට්ටය නැති නිසා පිනෙන් මතු උපදින්නා වූ සැප විපාකයක් නිට්ටය නැහැ. පව නිට්ටය නැහැ. ඒ නිසා පව මුල් වීමෙන් සකස් වන්නා වූ පින්වත්නි යම් වූ දුකක් වේ නම් ඒ දුකත් නිට්ටය, දුකත් නිට්ටය නැහැ. ඊළඟ එක තමයි පින්නතුනේ ආනිඤ්ඤාභි සංඛාර. ඒ කියන්නේ ධාන කුසල්.
ධාන කුසල්. ඒ ධාන කුසලයක් පින්නතුනේ නිට්ටයද අනිත්‍යද? ධාන කුසලයක් නිට්ටය නැහැ අනිත්‍යයි. එහෙනම් එයින් උපදින්නා වූ බ්‍රහ්ම ලෝකද නිට්ටයද අනිත්‍යද? අනිත්‍යයි. දැන් ඒ සියලු සංස්කාරයන්හි අනිත්‍ය දකිමින් වාසය කරව් කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. දැන් කාරණා තුනයි. පළමුවෙනි එක තමයි කයේ අසුභය දකිමින් වාසය කරව්. ඒ අතර ආනාපාන සතියද ඇතුළාන්තේ මනාව සම්පූර්ණ කරව්. අන්තිමේක කියනවා මනාකොට අනිත්‍ය සංඥාව සියලු සංස්කාර ධර්මයන්හි අනිත්‍ය සංඥාවද වැඩිය යුතුයි වඩව්. මොකක් සඳහාද? දේශනාවේ කියනවා අසුභානුපස්සීනං භික්කවේ කායස්මින් විහෙරතං. යමෙක් කයේ අසුභය දකිමින් වාසය කරනවා නම් යෝ අසුභාය ධාතුයා රාගානුසයෝසෝ පහීයති. යමෙක් අසුභය බලමින් වාසය කරනවා නම් යම් කිසි කෙනෙකුට ඇතිවන්නා වූ පින්වත්නි රාග අනුසය, රාගය දුරු කරගන්න පුළුවන්, දුරු වෙනවා. යමෙක් මනාව අසුභය වඩනවා නම් ඇතිවන රාගය දුරු වෙනවා. රාගය කියන්නේ දුරු කළ යුත්තක්. රාගය කියන්නේ දුරු කළ යුත්තක්. එතකොට ඒ රාගය දුරු කරන්න පුළුවන් පින්නතුනේ මොකක් වැඩුවමද? අසුභය වැඩුවම. ඇයි ඒ? රාගය ඇති වෙන්න ප්‍රත්‍ය දෙකක් තියෙනවා. රාගය ඇති වෙන්න, රාගය උපදින්න ප්‍රත්‍ය දෙකක් තියෙනවා. මොනවද මේ ප්‍රත්‍ය දෙක? පළමුවෙනි ප්‍රත්‍යය තමයි පින්නතුනේ සුභාරම්මණං, සුභ වූ අරමුණ. මොකද්ද සුභ අරමුණ කියන්නේ? ඒ කෙනාට හොඳයි, ප්‍රියයි, මනාපයි, ලස්සනයි කියලා ඇති වෙච්ච අර කියන ප්‍රිය ස්වභාවය, අර ඇලෙන ස්වභාවය, ප්‍රිය ස්වභාවය. ඒ සුභාරම්මණය පින්වත්නි දැන් රාගය ඇති වෙන්න ප්‍රත්‍ය වෙන පළවෙනි එක සුභාරම්මණය. ඒ සුභාරම්මණය කියන්නේ ඇලීමට හේතු වන ප්‍රියමනාප වූ අරමුණ. දෙවෙනි ප්‍රත්‍ය තමයි පින්නතුනේ ඒ සුභාරම්මණය පිළිබඳව නුවණින් තොරව මෙනෙහි කිරීම. ඒකට කියනවා අයෝනිසෝ මනසිකාරය කියලා. මේක තව එහාට ගියොත් යම් සුභාරම්මණයක් වේ නම්, යම් සුභාරම්මණයක් දැකීම මුල් කරගෙන පහළ වෙන සිතක් වේවා, මේ සියල්ලම පින්නතුනේ ඒ මොහොතේ ඇති වෙවි නිරුද්ධ වෙන දෙයක්ද නැද්ද? ඒ මොහොතේ ඇති වෙවි නිරුද්ධ වෙන දෙයක්. අන්න ඒ කාරණය මුල් කරගෙන මේ දිහා විමසීම තමයි යෝනිසෝ මනසිකාරය. හැබැයි ඒ සුභයි කියලා, හොඳයි කියලා, යහපත් කියලා, වටිනවා කියලා අඳුනාගත්තා වූ යම් සුභ වූ අරමුණක් කෙරෙහි එසේ නුවණින් තොරව කල්පනා කළාම ඒකට කියනවා අයෝනිසෝ මනසිකාරය. මෙන්න මේ දෙක මුල් වීමෙන් පින්වතුනේ නූපන්නා වූ රාගය උපදිනවා, උපන්න රාගය වැඩි වෙනවා. දැන් පළවෙනි දේ එතකොට තේරුම් ගන්න, රාගය ඇති වෙන්න පළමුවෙනි ප්‍රත්‍ය තමයි සුභ අරමුණ. බුදුහාමුදුරුවෝ මේ දේශනාවේදී කියනවා පින්වතුනේ මේ පුද්ගලයා මොකද්ද කරන්න ඕන? සුභ වූ ලෝකයේ අසුභ භව මනාව ප්‍රකට කරගන්න ඕන. සුභයයි හඳුනා ගන්න ලෝකයේ පවතිනා වූ අසුභයන යථා ස්වභාවය හොඳට අවබෝධ කරගන්න ඕන. එතකොට මේ සුභාරම්මණයක් කියලා එකක් පිළිබඳව නුවණින් තොරව කල්පනා කරනකොට රාගය උපදිනවා. ඒ රාගය නැති වෙන්න නම්
අර සුභයි කියලා ගත්තා වූ අරමුණේ පවතිනා වූ යථා ස්වභාවය වූ අසුභය නුවණින් දකින්න ඕන. එහෙනම් රාගය කියලා කියන්නේ මුලාවීම ප්‍රතිඵලයක්ද නැද්ද? මුලාවීමේම ප්‍රතිඵලයක්. ද්වේෂය කියන්නේ මුලාවීම ප්‍රතිඵලයක්ද නැද්ද? මුලාවීම ප්‍රතිඵලයක්. ඒ නිසායි කියන්නේ යමෙක් අසුභය වඩනවා නම් මහණෙනි ඒ අසුභය වඩන්නා වූ පුද්ගලයාගේ අර රාග වශයෙන් පැමිණීම එහෙමත් නැත්නම් මේ උපදින රාගය දුරු කරගන්න පුළුවන් දුරු වෙලා යනවා. ඒ තමයි පළවෙනි දේ. 2 ආනාපාන සතිය වඩන්න කිව්වා. මොකක් සඳහාද ආනාපාන සතිය වඩන්න කියලා කියන්නේ? ආනාපාන සතිය අජ්ජත්තං පරිමුඛං සූපට්ඨිතායේ බාහිරා විතක්කාසයා විඝාතපක්ඛිකා තේ න හොಂತಿ. යමෙක් ආනාපාන සතිය වඩනවා නම් බාහිරින් පැමිණෙන පින්වත්නි නානාවිද වූ ඒ කියන්නේ බාහිරින් පැමිණෙන කියන්නේ අපි කර්මස්ථානයක් හැටියට කුසල අරමුණක් ගන්නවනේ. ඒ කුසල අරමුණෙන් බැහැර වූ වෙනත් දුක් විපාක උපද්දවන්නා වූ දැවීම් තැවීම් සහිත වෙච්ච සිතිවිලි උපද්දවනවා. අන්න ඒ දැවීම් තැවීම් සහිත සිතිවිලි උපදින එක නතර කරන්න පුළුවන් ආනාපාන සතිය. පැහැදිලිනේ. එතකොට ආනාපාන සතියෙන් කරන්නේ ආශ්වාස ප්‍රශ්වාසයේ කෙරෙහි සිහිය පවත්වමින් ඒ සිහිය දියුණු කරමින් වාසය කිරීම. පින්වත්නි නානාවිද වූ අකුසල සිතිවිලි ගලාගෙන එද්දී ඒ සිතිවිලි ඇති වෙද්දී ඒ අකුසල් සිතිවිලි වලින් තමන්ගේ සිත මුදාගෙන කුසල් අරමුණේම පවත්වා ගැනීම පිණිස ආනාපාන සතිය වඩනවා. ඒක තමයි අරමුණ. මොකද මේ සිතේ ස්වභාවය නිමාවක් නැති සිතිවිලි. මේ හිත බොහොම අසංවර එකක්. බොහොම අසංවර එකක්. මේ සිත නානාවිද අරමුණු ගන්නවා පින්නදී. දැන් මේ සිත අරමුණක් නැතුව ඉන්නෙම නෑනේ. සිතක් පවතින්නේ ඇති වෙන්නේ අරමුණක් එක්කමයි. හිතක් කියලා කිව්වම පින්නතොන මේක සිතක් කියලා කිව්වහම මේක අපි ළඟ පවතින පින්නත්නි වෙනත් භාණ්ඩයක් වගේ පින්නත්නි එක දිගටම පවතින එකක් නෙවෙයි. සිතක් කියලා කියන්නේ සිත් පරම්පරාවක්. ඒ සිතක ආයුෂ චිත්තක්ෂණ එකයි, ක්ෂණ එකයි. සිතක ආයුෂ කියන්නේ ක්ෂණයයි. ක්ෂණයක් කියන්නේ ඇසිපිය හෙලන වෙලාව ලක්ෂ කෝටි වාර ගානකට බෙදුවොත් එයින් සුළු වෙලාවක් තමයි ක්ෂණය කියන්නේ. එහෙනම් සිතක් කියලා කියන්නේ ඒ ක්ෂණයක්ද නැද්ද? ඒ ක්ෂණයක්. එවන් ක්ෂණයක් ගානේ ඉඩක් නොතබා නිමාවක් නැතිව තොරතෝංචියක් නැතිව සිත් එක දිගට පහළ වෙනකොට පහළ වෙලා නැති වෙලා අලුත් සිතක් උපදින එකේ වෙනසක් දුරක් වෙලාවක් පේන්නේ නැතිකොට කෙනෙකුට හිතෙනවා මේ එක හිතක් තියෙන්නේ කියලා. කෙනෙකුට හිතෙනවා ඒ තියෙන්නේ එක හිතක් කියලා. හරියට පහන් දැල්ල වගේ. පහන් දැල්ල අවුලපුවාම හිතෙන්නේ එකම පහන් දැල්ල කියලා. එකම පහන් දැල්ල නම් පින්වත්නි ඒ පහන් දැල්ලේ ඒ පහනේ තෙල් අවසන් වෙන්න හේතුවක් නැහැ. ඒ තෙල් අලුතෙන් මේ තිරයට සපයන්න අපිට හොයාගන්න බැරි වුණාට පින්නතුනේ සිද්ධ වෙන්නේ මොකද්ද? අලුත් පහන් දැල්වල් හටගෙන නිවිනිවි යනවා. ඒ වගේ තමයි පින්වත්නි මේ සිතේ ස්වභාවය තමයි පින්වත්නි මේ සිත නානාවිධ වූ අරමුණු ගන්නවා. නානාවිධ අරමුණු ගන්නවා. මේ සිත ඒ නානාවිධ අරමුණු ගනිද්දී
ඒ නානාවිධ අරමුණු වල සැලිසැලි යන හිතකින් අපිට වැඩ ගන්න බෑ. අපිට වැඩ ගන්න බෑ පින්වත්නි. ගව රෑනක්ම ඉන්න මිනිස්සෙක් මේ ගව රැළම මේ අත යන්න පිටත් කරලා ඇරලා නම් පින්වත්නි මේ පුද්ගලයාට ලේසි නෑ තමන්ගේ කුඹුර හාගන්න. ලේසි නෑ තමන්ගේ ගල් කරත්තේ ඇද ගන්න. ඒ නිසා පුළුවන්කම තියෙන්න ඕන පින්නතුනේ මොකද්ද? එක තැනකට ගොනු කරලා තියාගන්න. මේ සිතත් එහෙමයි. කුසල් අරමුණක් දුන්නට මේ සිත නොඑක් අරමුණු වල වැටෙනවා. එහෙම වුණාම මේ සිතෙන් වැඩ ගන්න හරි අමාරුයි. බුදුහාමුදුරුවෝ වදාලා ආනාපාන සතිය වඩන්න කිව්වා මොකටද? අර කියන කර්මස්ථානයට අදාළ නැති බාහිර අරමුණු එනකොට ඒ අරමුණු බැහැර කර ගැනීම පිණිස. ආනාපාන සතිය කියන්නේ සුවදායක ප්‍රණීත භාවනා කර්මස්ථානයක්. බුදුහාමුදුරුවෝ වදාලා ආනාපාන සතිය වඩව කියලා. ආනාපාන සතිය කියලා කියන අපිට නැති කර්මස්ථානයකුත් නෙවෙයි. අපි හුස්ම ගන්නවා, හුස්ම හෙලනවනේ. ඒ ඔස්සේම සිහිය පවත්වමින් අර අකුසල් විතර්කයන්ගෙන් පින්වත්නි අකුසල සිතිවිලි වලින් සිත බේරගෙන කුසල් අරමුණකම පවත්වා ගන්න අපි පුරුදු කරනවා. හැබැයි මේක ලේසි නෑ. හැබැයි කරන්න බැරි නෑ. මේකේ දුෂ්කර මොකක් නිසාද? මේ සිතට අති දීර්ඝ කාලයක් පුරුදු පින්වත්නි එක තැනක ඉඳලා නෙවෙයි නානා විද අරමුණු වලින් සැලිලා. අර ගාථාවත් තියෙන්නේ පන්ධනං චපලං චිත්තං දුරක්කං දුන්නිවාරයන් කියලානේ. මේ සිත රකින්න අමාරුයි. මේ සිත වාරණය කරන්න අමාරුයි. වතුරෙන් ගොඩ දාපු මාළුවෙක් ගැහෙනවා වෙවුලනවා වගේ මේ සිත අරමුණක් පාසාම සැලෙන්න පටන් ගන්නවා. ඊළඟට ඔයත් අහලා තියෙනව නේද? දූරං ගමං ඒක චරං අසරීරං ගුහාසයන් කියලා. මොකද්ද දූරං ගමං කියන්නේ? මේ සිත ගැන කියන්නේ. දූරං ගමං කියලා කියන්නේ ඇතමෙක් කියන මේක දුර ගමන් යනවා කියලා නෑ පින්වත්නි. සිතට දුර ගමන් යන්න බෑ. සිතට අඩුම තරමේ මකුළු දැලකින් මෙහා පැත්තේ ඉඳලා එහා පැත්තටවත් යන්න බෑ. එහෙනම් මොකද්ද මේ දූරං ගමන් කිව්වේ? දූරං ගමන් කියලා කිව්වේ පින්නතුනේ දුර තියෙන අරමුණු පවා අල්ලා ගන්නවා කියන එකයි. දුර තියෙන අරමුණු පවා අල්ලා ගන්නවා කියන එක. ඒ නිසා බුදුහාමුදුරුවෝ දේශනා කළා මහණෙනි අසුභය වඩව්. අසුභය වඩනකොට රාග අනුසය දුරු වෙලා යනවා. ඊළඟට බුදුහාමුදුරුවෝ වදාලා මහණෙනි ආනාපාන සතිය වඩව්. එවිට සිත එකග කිරීමට පලිබෝධ වූ බාධක වූ නානාවිධ වූ අකුසල සිතිවිලි අඳුනා ගන්න දුරු කරගන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට කියනවා පින්වත්නි යම් මහණෙනි නුඹලා සියලු සංස්කාරයන්හි අනිත්‍යභාවය මෙනෙහි කරන්න කිව්වා. අර පෙරකී පරිද්දෙන් පුඤ්ඤාභි සංකාර අපුඤ්ඤාභි සංකාර ආනෙන්ජාභි සංකාර කියන මේ ආකාරයේ පින්වත්නි මේ සියල්ලේ පවතිනා වූ ස්වභාවය මේ සියල්ලේ පවතිනා වූ ස්වභාවය අනිත්‍යයි. ඒ අනිත්‍ය දකිමින් වාසය කරන්න කිව්වා. ඒ අනිත්‍ය දකිමින් වාසය කරනකොට මොකද වෙන්නේ? යා අවිජ්ජා සා පහීයති. යම් අවිද්‍යාවක් තියෙනවා නම් ඒ අවිද්‍යාව දුරු වෙලා යනවා. කුමක් කළාමද? අනිත්‍ය සංඥාව වැඩුවම සියලු සංස්කාරයන්හි අනිත්‍ය සංඥාව වැඩුවම පින්නතුනේ අවිද්‍යාව දුරු වෙලා යනවා. මොකද අවිද්‍යාව කියන්නේ? අවිද්‍යාව කියන්නේ දුක්ඛේ අඥානං, දුක නොදන්නාකම. දුක්ඛ සමුදයේ අඥානං, ඒ දුක හටගන්නා වූ මාර්ගය නොදන්නාකම. දුක්ඛ නිරෝධයේ අඥානං,
ඒ දුක නැති කරන මාර්ගය නොදන්න, ඒ දුක නැති කිරීම ගැන නොදන්නා කම. ඊළඟට කියනවා දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාර්ය අරිය සත්‍යං. දුක් නිරුද්ධ කරන්නා වූ මාර්ගයේ පිළිබඳව පින්වත්නි, ඒ පිළිබඳව ඇතිවන්නා වූ ඥානෙ තිබෙන්නා වූ ඥානෙ. මේ විදිහට පින්වත්නි මේ අනිත්‍ය පිළිබඳව මෙනෙහි කරනකොට පින්වත්නි අවිද්‍යාව දුරු වෙලා යනවා. ඒ කියන්නේ දුක නොදැනීම දුරු වෙනවා. දුක ඇති වෙන මාර්ගයේ පින්වත්නි දැනගන්නවා. මේ ලෝකයා මම්මුලා වෙලා ඉන්නේ. එතකොට අනිත්‍ය සංඥාව වඩනකොට පින්වත්නි මොකද වෙන්නේ? යමෙකුට තිබුණා නම් පින්වත්නි යම් කිසි නිත්‍ය සංඥාවක්, ඒ නිත්‍ය සංඥාදිය දුරු වෙනවා. දුක දුක හැටියට තේරෙනවා. ඊළඟට දුක ඇති වෙන්නේ මෙහෙමයි කියලා තේරෙනවා. ඒක අවබෝධ කරනවා, දකිනවා. දුක නැති කිරීම කියන්නේ මේකයි කියලා දකිනවා. දුක නැති කරන ප්‍රතිපදාව මේකයි කියලා ඥානෙ උපද්දව ගන්නවා. ඒක වටහා ගන්නවා. එතකොට අනිත්‍ය සංඥාව වැඩිීමේ පින්වත්නි ඵලය ඒක. යම් කිසි කෙනෙක් අනිත්‍ය සංඥාව වඩනවා නම් අනිත්‍ය සංඥාවත් එක්ක තව දෙකක් වැඩෙනවා. මොනවද? දුක්ඛ සහ අනාත්ත කියන දෙක. බුදුහාමුදුරුව වදාලා මේ ගිය සූත්‍රෙදී ඊළඟට පින්වත්නි සම්බෝධිපක්ඛය කියන සූත්‍රෙදී බුදුහාමුදුරුව දේශනා කළා පින්වත්නි යමෙක් අනිත්‍ය සංඥාව වඩනවා නම් ඒ පුද්ගලයාට දුක්ඛ සංඥාවත් පිහිටනවා කියලා. දුක්ඛ සංඥාව යමෙකුගේ වැඩෙනවා නම් අනාත්ත සංඥාවත් පිහිටනවා කියලා. අවසාන වශයෙන් අනිත්‍ය සංඥාව වඩන්න කිව්වා. ඊළඟට දේශනා කරනවා අනිත්‍ය සංඥාව වඩනවද ඒ පුද්ගලයාට අනාත්ත සංඥාව කොහොමත් වැඩෙනවා. අනාත්ත සංඥාව වැඩෙනවා. අනාත්ත සංඥාව වැඩුණා කියලා කියන්නේ පින්වත්නි අනිත්‍ය සංඥාව වැඩිවීමෙන් අනාත්ම සංඥාව වැඩෙනවා. අනාත්ම සංඥාව වැඩුණම අස්මිමාන සමුග්ඝාතං පාපුනාති. අස්මිමානය කියන එක සහ මුලින්ම නැති වෙලා යනවා. අස්මිමානය කියන්නේ මම වෙමි කියන ඇතිවන්නා වූ සිටිවිලි. ඒකේ ස්වභාවය පින්වත්නි මඤ්ඤත මත්තං. ඒ කියන්නේ එසේ හැඳිනීම් මාත්‍රයක් විතරයි පින්නතුනේ. වෙන දෙයක් නැහැ. ඒ අනාත්ම සංඥාව පිහිටපු ශ්‍රාවකයා දිත්තේව ධම්මේ නිබ්බාණං කිව්ව විදිහට මේ ආත්ම භාවයේම පිරිනිවන් පාන ශ්‍රාවකයෙක් බවට පත් වෙනවා. එතකොට බලන්න පින්වත්නි බුදුරජාණන් වහන්සේ කොච්චර ලස්සන ක්‍රමානුකූල වැඩපිළිවෙලක්ද පෙන්වන්නේ කියලා. රාගස්ස කාය අසුභා භාවේ තබ්බා රාගස්ස පහනාය. රාගේ වඩන්න කිව්වා අසුභේ දුරු වෙන්න. ආනාපාන සති භාවේ තබ්බා විතක්කූ පච්ඡේදාය. සිතට එන සිතවිලි බැහැර කිරීමට ආනාපාන සතිය වඩන්න කිව්වා. ඊළඟට කියනවා අනිච්ච සංඥා භාවේ තබ්බා. අනිත්‍ය සංඥාව වඩන්න කිව්වා. කුමක් සඳහාද? අවිද්‍යාව දුරු වීම පිණිස. ඒ අවිද්‍යාව දුරු වුණාට පස්සේ යා විජ්ජා සා උපජ්ජති. යම් විද්‍යාවක් වේද දැනීමක් වේද එය උපදිනවා කියලා තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එතකොට මේ වැඩපිළිවෙල පින්වත්නි සම්පූර්ණ කරන ශ්‍රාවකයා මේ ශාසනයෙන් වැටෙන කෙනෙක් නෙවෙයි. මේ ශාසනයේ ඵලධර්ම සාක්ෂාත් කරන කෙනෙක්. කරන්න තියෙන්නේ අර කාරණා ටික. අසුභය වඩන්න ඕන, ආනාපාන සතිය වඩන්න ඕන. සියලු සංස්කාරයන් අනිත්‍ය වශයෙන් දකින්න ඕන. පින්වත්නි දේශනා කළේ ඉතිවුත්තක පාළියේ තික නිපාතේ සඳහන් වන්නා වූ අසුභානුපස්සී කියන සූත්‍ර දේශනාව. පින්වන්ත සියලු දෙනාටම මේ කුසල් මඟ සම්පූර්ණ කරගෙන උතුම් නිවනින් සැනසීම පිණිස මේ දේශනාව උපකාර වේවා කියන ප්‍රාර්ථනාවෙන් දේශනාව නිමා කරනවා. අද මේ දේශනාවේ පින්වන්ත දායකත්වයේ ධර්මින් කටයුතු කරන්නට යෙදුනේ
අංක 465 ජේ මාකුල දකුණ පදිංචි නන්දසේන මහත්මයා සහ එම මහත්මියගේ දරුවන් විසින් සදැහැති දායකත්වය දරමින් කටයුතු කරනවා. අරමුණු අතරට එක් වෙන්නේ නන්දසේන මහත්මයාගේ සහ එම මහත්මියගේ 50 වසරක විවාහ ජීවිතය නිමිති කර ගනිමින් ඒ විවාහ සංවත්සරයේ නිමිති කරගෙන මේ උතුම් ධර්ම දානයෙන් ජනිත වන්නා වූ දාර කුසල් සියලු දෙනාට අනුමෝදන් වී නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා උතුම් වූ ධර්ම මාර්ගයේ පූර්ණේ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සුජීවත්ව සිටින දරුවන්ගේ පවුල්වල හැමටත් නිදුක් නිරෝගී සුවපත් බව පතනවා. ජූලි මාස 16 වන දින ජන්මදිනයේ ඉදුණු නලින අත්තනායක මහත්මාණන්ට නිදුක් නිරෝගී සුවපත් භව ලැබී සෞභාග්‍යමත් අනාගතයක් වේවායි පතනවා. දේශකයාණන් වහන්සේට ඉක්මන් භවයකදී සියලුම සුඛ ප්‍රතිපදාවෙන් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ධර්ම දේශනාවට සවන් දුන්හා සාදු සිතින් පින් අනුමෝදන් වූ සියලු දෙනාටම මේ පුණ්‍ය කුසල් තම තමන්ගේ ධර්ම මාර්ගය සම්පූර්ණ කර ගැනීම පිණිස වේවා. හැම දිනාට සිත ශාන්තිය උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සතර වර්ගයේ සියලුම ඥාති මිත්‍රාදීන් හැම දිනාටත් මේ පින් කුසල් අත්පත් වේවා. සියලුම දෙවිවරුන්ටද මේ කුසල් අනුමෝදන්ව පතන බෝධියකින් උතුම් නිර්වාණ සම්පත් සිද්ධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්වත්නි, රැස් කරගත් උදාරතර වූ කුසල් සම්පත් නමින් මියගිය සියලුම ඥාතීන්ට අපි අනුමෝදන් කරමු. ඒ සියල්ලෝ මේ පින් අනුමෝදන් වීමෙන් සැපවත් වෙත්වා. ජාත්‍යාදී දුකින් මිදෙත්වා. උතුම් නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු. දේශනාවේ දායකත්වයේ දරූ හැම දිනාගේ යහපත් පැතුම් ඉටු වේවා. යහපත් කටයුතුද සඵල වේවා. සුවසේම ගුණ පිළිවෙත් පිරේවා. ධර්ම ශ්‍රවණය කළ සෑම දිනාටද නිදුක් නිරෝගී භව චිරජීවනයේ සැප ජීවනයේ උදා වේවා. බුද්ධාදී උතුමන් නිවුණු සැනසුණු අමා මහ නිවන මේ කුසල බලයෙන් අපටත් ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනාවන් ඇති කර ගනිමු. ලොව සසුන සුරකින්න සියලු දිව්‍ය රාජ මණ්ඩලයටත් මේ පින් කුසල් ලැබේවා. ශාසන ප්‍රතිපදාවේ දෙවියෝද අප්‍රමාදී වෙත්වා. උතුම් වූ නිවන් සම්පත් දෙවියෝද ලබත්වා කියලා සාදු කියලා දෙවියන්ටත් පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු ධම්ම දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. පුරා අවුරුදු 25ක් ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟ ඉඳලා උන්වහන්සේට සියාතින් උපස්ථාන කළ අග්‍ර උපස්ථායක වූ මහා පිං ඇති ආනන්ද මහරහතන් වහන්සේ පින්වතුනේ මෙහිම ප්‍රාර්ථනාවක් කළා. දස බල සේලප්පභවා නිබ්බාන මහා සමුද්ද පරියන්තා අට්ඨංග මග්ග සලිලා ජින වචන නදී චිරං වහතු. දස බල බුදුරජාණන් වහන්සේ නම් මහ පර්වතය මුදුනින් හටගත් අමා මහ නිවන නම් මහ සයුර කෙළවර කොට ඇති ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් සිසිල් දිය පිරුණු ඒ උතුම්
තථාගත බුද්ධ වචනය නම් වූ ගංගාව අපමණ සත්වයින්ගේ අනන්ත සංසාර දුක්ගිනි නිවාලමින් තව බොහෝ කල් ගලා බසේවා. රාගක්ඛයෝ නිබ්බානං